ඕ දෙව්සි. මෙහෙම කන්ද තියෙනවානේ. ඔව්. දැන් එතකොට දැන් මෙහෙට යන කොටස කොහෙටද? මමින්න හරි. දැන් මෙහෙම කන්ද තියෙනවානේ. ඕ. දැන් එතකොට මේ ඉස්සරහට මෙහෙම නෙරලා තියෙනවානේ මේ මෙහෙට නෙරලා තියෙනවානේ. ඕ. ඒ කොටසද එතකොට නෙරුව කියන්නේ? නෑ නෑ. ඒ කොටස නෙමෙයි. කොටස නෙමෙයි කියවට ඉන්නේ කොටස නෙමෙයි. මේ වලුම් පිට නෙරුව කියන එක නිර්වචනය. නිම්නය. නෙරුවද ඔයාවේ නෙරුවද? ඔව් නෙරුව. ඔව් නෙරුව කියන්නේ ඒක තමයි. සෝරි. දැන් මෙහෙමනේ. ඔම් ඉන්නකෝ. ඔන්න දැන් මම මේකේ මේ දැන් මෙහෙම තියෙන්නේ මෙන්න මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙහෙම කඳු පන්තියක් තමයි මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම මම මේ තියෙන තිරස් අතර හොදේ. එතකොට මේවා තමයි නෙරුව කියන්නේ. ඇඟිලි වගේ නෙල්ලලා තියෙන මෙන්න මේ වගේ. අන්න ඒවට තමයි නෙරුව කියන්නේ. ඔක හරි. නෙරුව තමයි. එතකොට මේ නිම්නය කියන්නේ අන්න ඒක තමයි බලන්න ඕනේ. නිම්න බිඳුවක් අතරේ පිට මෙන්න මේක. මෙන්න මෙහෙම තිබ්බාම මේක නිම්නයක්. මේක නෙරුවක්. මේක නිම්නයක්. මේක නෙරුවක්. ඒ කියන්නේ මේක මේ පැත්ත නෙමෙයි හරිනම් අදින්න ඕනේ. මේ පැත්තට තමයි හරියන්නේ. මේ කඳු පන්තියක් කියලා හිතන්නකෝ. මේකේ මෙන්න මේ ටික මෙන්න මේක නෙරුවක්. මේ අතරමැද හිඩස තමයි නිම්නය. එහෙම තමයි. ඉඩසනේ. ඒ කියන්නේ පහත් බිම. ඔව් පහත් බිම තමයි නිම්නය. නෙරුව කියන්නේ ඇඟිලි වගේ පහත් බිම නිම්නය. ඔව් උඩට යන්න ඒක නෙරුව වෙනෝනේ. උඩට යන්න නෙරුව වෙනවා. ඒ කියන්නේ මේකේ මේ කඳුපන්ති හොඳ ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන්. අර හෙල් මාළු මේකක් ගන්න පුළුවන් නම් හරි. මේ වගේ ෆොටෝ එකක් ගත්තා නම් හරි. ඉන්න බලන්න මම මේකේ මේ හොයන එකක්. මේ තියෙන මෙන්න මේක හොඳ ලස්සනයි. මේ තියෙන්නේ මේ මෙන්න මේක මේ. මේකේ එනොන්ටි. වයිට් බෝඩ් එක තියෙන හොම මේක මම මේ ෂෙයා කරනවා. පේනවද? කියන්නේ. වයිට් බෝඩ් එක නයිද? පේනව නේද? කවම නෑ. හරි. මේ තියෙන නෙරුව මේක නෙරු දෙකක් තියෙනවා. මේ තියෙන නෙරුව මේක තමයි නිම්නය. මේ තියෙන නිම්නේ. මේ තියෙන මේ වතුරත් මේ ගංගාත් යන්නේ මේ. ඒක කියලා තිබ්බේ. ඒ කොටස නිම්නයක්. මේ ඇඟිලි වගේ මේවා නෙරු. මේවා නෙරු ඔක්ක නිම්නය. මෙවුවා නෙරු. ඒක හැබැයි ලස්සනයි ඒවා. බොක්ක වගේ තියෙනකොට මේවා මේ දෙව්සිත් ඔය ඈත් වෙන්න. ඔය ඈත් වෙනකොට ඔයගේ මයික් එක ඒක තාම එහෙමමයි. මේක නිම්න. අපි ඒක ටයිප් කරලා බලමු මොමි. ඔමින මේ මං අදින්න දෙව්සිත්. අනිත් එක වෙන පාටකින් අදින්න. නෑ මේක නෙරුවනේ. ඔව් ඒක නෙරුව.
මේක නිම්නේ. ඒක වෙන පාටකින්. වෙන පාටකින්. මේකත් මේ වෙන පාටකින් මැද. මේ ආයේ පාටකින්. හරි නේද? හරි. එරුව නිම්නේ. හරි. මං හිතන්නේ දැන් දනුජ ඉවර ඇති. අපි කිව්ව වෙලාවට වඩා හුඟක් තිබ්බා. දනුජ ඉවරද? දනුජ ඉවරේ? තාම නෑ. කමන්නේ ලියන්නකො කමන්නේ. කමන්නේ ලියපු ටික කියන්නම්කෝ. නෑ ඔයා රියුල් 10ක් ලිව්වද? ඈ? රියුල් 10ක් ලිව්වද? ඔව් 10ක් නම් තියෙනවා. එහෙනම් කියන්න. 10ක් නම් තියෙනවා. ඔව් කියන්න කමන්නේ. කියන්නද? ඔව් කියන්න. ජල චක්‍රයේ එක් අවස්ථාවක් ලෙස වර්ෂණය හැඳින්විය හැකිය. වර්ෂණය යනු පොළොව මතු පිට හා ශාකවල ඇති ජලය වාෂ්පීකරණය වී වලාකුළු සෑදී එම වලාකුළු මගින් නැවත ජලය වර්ෂාව ලෙස පොළොවට පතිත වීමයි. එමගින් මිනිසාට වාසි සහ අවාසි රැසක් ඇත. එනම් වාසි ලෙස වර්ෂණය මගින් ජලය ලැබීමෙන් ජලාශවල ජලය ගබඩා කර වියලි සමයට යොදා ගත හැකි වීම. වියලි කලාපයට වර්ෂාව ලැබීම මගින් වර්ෂණයෙන් වගා කරන හේන් ගොවිතැන් සාර්ථක කරගත හැකි වීම. ඊළඟට අවාසි වර්ෂණය අධික ලෙස ලැබීම මගින් ජලාශ හා ගංගා පිටාර ගැලීම මගින් එදිනෙදා ජන ජීවිතයට බාධා පැමිණීම. ඔච්චරද? ඔච්චරද දනුජ? ගම් වතුර ගැලීම මගින් විවිධ ලෙඩ රෝග පැතිරීම. එච්චරයි ලියුවේ. එච්චරයි. ඒක හොඳයි නේද? ඒක ඇත්තටම හොඳයි. හරි. අපි දැන් 4 වෙනි ප්‍රශ්නෙට යමු. අපි 3 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරා. මේ 4 එක මං කියන්නද? ඔව් දෙවසිත් කියන්න. 4 එක A තුර්කිය. හරි. 4 B නෙමෙයි එකේ 4 එකේ B මැලේසියාව. හරි. හරි නේද? හරි කියන්න. 4 2 A කොටස C ඕස්ට්‍රේලියාව. හරි. D බ්‍රසීලය. හරි. හරි. ඒකේ B කොටස තෘණ භූමි. සෞම්‍ය කලාපීය ප්‍රදේශයක් නැද්ද? මාධ්‍යමේ තෘණ භූමි. සෞම්‍ය ප්‍රදේශ? සෞම්‍ය කලාපියෝ සෞම්‍ය කලාපී හරි. ඒකත් හරි නේද? තෘණ බීම් කියන එක මේකයි. ඒකත් හරි. තෘණ බීම් කියන එකත් හරි. ඒවට මම මේකේ මම ලිව්වේ සිසිල් දේශගුණය සහිත අන් කිසි දෙයකට ප්‍රයෝජනයක් ගත නොහැකි ආන්තික බිම් කියලා තමයි පෙළ පොතේ තියෙන්නේ. මට ආන්තික බිම් මතක් වුණා. ඔව්. ආන්තික බිම් මතක් වුණා. දෙව්සිත් මොකද දන්නවද? තෘණ භූමි කියන එක හරි. ඉතින් ඒකත් හරි නැත්තනේ. ඉතින් ගවයන්ට කන්න දෙන්න තෘණ භූමිනේ ඕනේ. ඔව්. මං හිතන්නේ ඒ වුණාට තෘණ භූමි කියන්නේ අර ඒ වුණාට අරක බලපෑ ඇති සාධක දෙකක් නේද දියුණු වීමට බලපෑ ඇති. ඒවට ඉතින් ප්‍රදේශද කිව්වාම අනේ මම නෑ සාධක දෙකක් තියෙන ඊළඟ ප්‍රශ්නේ. ඔව් සාධක දෙකක් තියෙන ඊළඟ ප්‍රශ්නේ. ඔව් ඒක හරි. මම බලමු පෙළ පොතේ තියෙන මොකක්ද කියන එක. පෙළ පොතේ තියෙන්නේ මෙන්න මෙහෙම. සිසිල් දේශගුණයක් පවතින වෙනත් වගා සඳහා යොදාගත නොහැකි ආන්තික බිම් බොහෝ දුරට කිරිපට්ටි පාලනය සඳහා යොදා ගැනීම. එතකොට මේකෙත් අහලා තියෙන්නේ කිරිපට්ටි පාලනය සඳහා බොහෝ දුරට යොදාගෙන ඇති කුමන භූමි ප්‍රදේශද? මේ මම කියන 46 පිටු කොහොමද?
හරිද? හරි හරි. එතකොට තෘණ භූමිත් හැබැයි කාටවත් වැරදි දාන්න නම් මට හිතෙන්නේ නැහැ පුළුවන්ද කියලා. මොකද තෘණ භූමි ප්‍රදේශවල මේ කිරිපට්ටිපාලේ බෝධු ව්‍යාප්ත වෙන්නේ. ඒකයි. නව ශ්‍රී ලංකාව වගේ එහෙම ඔව් කොහොම හරි මේ දෙකටම ලකුණු දෙන්න. මේ සෞම්‍ය දේශගුණයත් හරිද අම්ජ? ඔව් සෞම්‍ය දේශගුණ සෞම්‍ය තමයි දේශගුණේ හැදින්නේ වෙන්නේ. සෞම්‍ය දේශගුණේ හරි. සෞම්‍ය දේශගුණ. මේ හරි. අපි තුන්වෙනි එක කියමු. තුනේ ඒ කොටස හ්ම්. දියුණු තාක්ෂණය යොදා ගැනීම නෑ. ව්‍යාපාරික ඔව් ඔව් කිරිපත්තිනේ. නෑ නෑ දිනුන තාක්ෂණය තිබ්බා. තාක්ෂණය යොදාගෙන හරි. තව ජාන වෙනස් කර ගනිමින් නව සත්ත්ව ප්‍රභේද ලබාගෙන තිබීමකින් කිරි වැරදි. ඒක වැරදි දා ඒක වැරදිද? ඔව්. කිරිපට්ටි පාලනේ දියුණුව කෙරෙහි බලපා ඇති සාධක තියෙන්නේ මේ 46 වෙනි කොහේද? පිටුවේ 46 වෙනි පිටුවේ පහක් තියෙනවා. නබීම් වැඩි ඔය පහ ඔතන හරි. ඔය පහ දෙවසිත් මේ හරියට අහන ඔය පහ. ඒකින්ද ඒ පහ අපි මේ විදිහට පාඩම් කරගමු. තුනබිවල ව්‍යාප්තිය, ජල පහසුව, නව තාක්ෂණය වෙනදපොළ මොකද්ද? පාම ලියන්න ඕනේද? මොකද්ද? පහම ලියන්න ඕනේ ඕනේ නැහනේ. නෑ නෑ. පහම ලියන්න පහම ඕනේ. ලියන්න ඕනේ. පහම ලියන්න ඕනේ නෑ. දෙකක් ලියව මැද. දෙකයි. පහ පාඩම් කරගන්න. දෙකයි. ඔව් පහ පාඩම් ආ කරගන්න. ඔව්. තුනබිවල ව්‍යාප්තිය, ජල පහසුව, පුහුණු ශ්‍රමය වෙනදපොළ, නව තාක්ෂණය. තුනභූමිය වල ව්‍යාප්තිය, තුනභූමිය වල ව්‍යාප්තිය, ජල පහසුව, ව්‍යාප්තිය, ජල පහසුව, පුහුණු ශ්‍රමය, නව තාක්ෂණය වෙනදපොළ. මේ පහ. හරි නේද උසිත? හරි හරි. හරි. එතකොට ඔයාගේ මුල් එක හරි නව තාක්ෂණය. දෙවෙනි එක වැරදි. ඔව් දෙවෙනි එක තමයි චුට්ටක්. මේ අපි B කොටසත් කියමු දෙවසි. B කොටසට වර්තමානයේ මිනිසාගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමට කිරිපට්ටි පාලනය ඉතාමත් වැදගත් වේ. චීස්, බටර්, කිරි වැනි විවිධ නිෂ්පාදන මෙන්ම මස් ලොම් වැනි නිෂ්පාදන සඳහාද sorry. ඔව් වර්තමානයේ මිනිසාගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම කිරිපට්ටි පාලනය වැදගත් වේ. චීස්, බටර්, කිරි වැනි විවිධ නිෂ්පාදන මගින් කිරි අස්ත්‍ර නිෂ්පාදන විවිධාංගීකරණය කර ඇත. එය කිරිපට්ටි පාලනයේ නව ප්‍රවණතාවකි. එමෙන්ම ව්‍යාපාරික කිරිපට්ටි පාලනයේ ඒකාධිකාරය වර්තමානයේ ලෝක බලවතුන් යටතට පත් වී ඇත. චීනය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් ඒ සඳහා නිදසුන් කිහිපයකි. එච්චරයි. හොඳයි. ඔව්. මේ ඔහොම ඉන්න. අපි මේ අපි තුන්වෙනි ප්‍රශ්නේ ලකුණු දාත්තේ නැහැ. අපි ඒක දාගෙන ඉමුටක් ගන්න. තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු දාගන්න. ජල චක්‍රය කියන එකට නිර්වචනය හරියට දුන්නා ලකුණු 2යි. දෙවෙනි එකේ වාෂ්පීකරණය, ගමීභවනය, අපදාහවය කියන තුනම ලියලා තිබ්බනම් ලකුණු 3යි. තුනේ ඒ කොටස් වල C දැකන අවස්ථාව මේ වාර්ෂණය ඒකේ B එක වැරදි. මොකද්ද? එතකොට ලකුණු කීයද කියන්නේ? තුනේද? ඔව් නෑ හොමින් තුනේ දෙවෙනි කොටසේ B එක. තුනේ දෙවෙනි කොටසේ B එක වැරදිද? අර ගණීභවනේ. ඔව් ගණීභවනේ නෑ ඒක ලකුණක නිර්මාණය හරි. දරුජ. හරිද? වලකුණු නිර්මාණය බොහෝ විට හරි. මොකද වලකුණු දැන් නිර්මාණය වෙන්නේ. කමන්නේ ඒක. ඒක ලකුණු ගන්න ලකුණු 3යි. වර්ෂණයට C කියන්නේ වර්ෂණය එක ලකුණු 2යි. මේ දෙවසිත් කියුපේ කිව්වනේ වට මට හිතෙන දෙවසිත්ගේ දෙවසිත් ලිව්වේ දෙවසිත් එක මේ අවතර ප්‍රශ්නයක් නේ. ඒකෙන්ද ඒක ප්‍රශ්නයක් නෑ. මේ දනුච ලකුණු 3ක් හම්බ වෙනවා. ලකුණු 3ක් දාගන්න මේ මට ලකුණු 3ක්. මම ලිව්වේ නෑනේ. ඔව් ඒකනේ. කමන්නේ අතහැරෙනවනේ. ඔව්. දනුච ලකුණු 3ක් දාගන්න තුනේ B කොටසට. යා ඒක හොදලා. මේ හරි. අපි 4 මේ හතරේ අපි තුර්කියට මැලේසියාවට තුර්කිය මැලේසියාවට ලකුණු 2යි. ඕස්ට්‍රේලියා බ්‍රසීලය ඔන්න මේක විශේෂ දෙයක්. හොඳේ විශේෂ දෙකක්.
ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව බ්‍රසීලයේ දෙක තියෙනවා ලකුණු 2යි. B කොටස කිරිපටිපාලන සඳහා බෝධිරුදාගත කුමන භූමි ප්‍රදේශ කියන එක ලකුණු 1යි. ආන්තික බිම් සෞම්‍ය කලාපීය දේශගුණ සහිත බිම් තුන භූමි ඒකටම ලකුණක් දෙන්න. 3 ත්‍රණ බිම් අර සාධක දෙක ලියලා තියෙනවා නම් ලකුණු 2යි. මම හිතන්නේ දෙව්සිට එකේ 1යි වෙන්න ඕනේ. ඔව් B එකේ මේ දනුජ ලිව්වේ නෑ නේද? දනුජ ලිව්වද? නෑ. නෑ. ඔයාට හිතෙන ප්‍රවණතා දෙකක් කියන්න. ඈ? ඔයාට හිතෙන ප්‍රවණතා දෙකක් කියන්න කිරිපටිපාලනය ආශ්‍රිත. දැන් ප්‍රවණතා දෙක. දෙව්සි කියුප් එක අහන් ඉඳියා නේද? ඔව්. දැන් කියන්න කොහොමද දෙක? කිරියාශ්‍රිත වෙළඳපොළ සංවර්ධිත රටවල් විසින් පාලනය කිරීම. ඔමින්න වීඩියෝ ඔන් කර. පෙළ පොත නෑ නේද ළඟ? නෑ. නෑනේ. හරි. මම හිත මේ හරි. එහෙනම් කියන්න. ඒ දෙක විතරයි ලියලා තියෙන්නේ. මොකද්ද? නෑ. මොන් දෙකේ නෑ හරි මොන් දෙකේ ලිව්වේ? කිරියාශ්‍රිත වෙළඳපොළ සංවර්ධිත රටවල් විසින් පාලනය කිරීමයි දියර කිරි හා කිරියාශ්‍රිත නිෂ්පාදන සඳහා වෙළඳපොළ පුළුල් වීම. හොඳයි. ඒ දෙක ලියලා තියෙන පේපර්. ඔය දෙක ලියලා තියෙනවා නම් විස්තර කළා නෑ නේද? අර වගේ විස්තර කළා නෑ. ලකුණක් ගා ගන්න තමයි. ලකුණක් දා ගන්න. ඒ තව මේකත් හරි මේ ලෝකයේ සෑම රටකම පාහේ නව තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිත කිරීම මම ඒක ලිව්වා මම ලිව්වේ නව තාක්ෂණය භාවිතා කිරීමයි නිෂ්පාදන ඉල්ලුම වැඩි වීමයි. ඒ දෙක ලිව්වා. හෝමෝන එන්නත් කිරීම ජාන තාක්ෂණය. ඒක තමයි මේ නව තාක්ෂණය යටතේ. දියර කිරි හා කිරි නිෂ්පාදන. ලකුණු දාන විදිය පොඩ්ඩක් කියනවා. 4ට ලකුණු දාන විදිය ආයෙ අහගන්න දම්ජ. 4 එකට ඒට තූර්කිය තියෙනවා නම් බීට මැලේසියාව තියෙනවා ලකුණු 2යි. එකක් විතරක් හනන එක ලකුණයි. 4 දෙවෙනි එකේ A කොටසට C ඕස්ට්‍රේලියාව D බ්‍රසීලිය කියලා තියෙන ලකුණු 2යි. එකක් කරන එක ලකුණයි. B කොටසේ ආන්තික පරිසර සෞම්‍ය දේශගුණ කලාප තෘණ භූමි කියන තුනෙන් එකක් තියෙනවා නම් ලකුණක් දෙන්න. 3 A කොටසට මෙ මේ ධනදින් වල ව්‍යාප්ති ජල පහසු පුහුණු ශ්‍රමය නව තාක්ෂණය වෙළඳපොළ කියන පහෙන් දෙකක් ලියලා තියෙන ලකුණු 2යි. එකක් තියෙනවා එක ලකුණයි. B කොටසට ඔයාට එක ලකුණක් ගන්න. අපි මේ පස්වෙනි ප්‍රශ්නෙට යමු. දෙව්සිට ඇහෙන්නේ. පූසාවද? ෂෝක් හරි ෂෝක්. අපේ එක කොයි ගියත් දන්නේ මම හිතන්නේ ගියාත් දන්නේ ගියා වගේ. යන්න. ඔය ඉන්න දෙන්න පව් කමන්නේ. ඔය කමන්නේ. ඔය මාත්තු හොඳයි තියාගන්න. නැට්ට. මේ හරි පස්වෙනි ප්‍රශ්නේ අපි මේ කරමු. මේ පස්වෙනි ප්‍රශ්නේ මන්ද කියන්නේ? ඔව්නේ. මං කියන්නේ. පස්වෙනි ප්‍රශ්නෙට දෙව්සිත් හරිද? හරිද? හරි. ප්‍රශ්නේ එක මේක මෙතන වන්න කරන්නේ. මෙතන F මේ ඉන්දියාව පෙන්නන්නේ F අකුරෙන්. කොරියාව පෙන්නන්නේ E අකුරෙන්. ඊට පස්සේ තියෙන්නේ විද්‍යුත් මෝටර රථ මේ දනුජා දාගන්න ඕනේ හරි. ඉන්දියාවට ඉන්දියාවට F දකුණු කොරියාවට E හොඳේ. දකුණු කොරියාවට E. මේ වර්තමානයේ මෝටර රථ ගණන ශීඝ්‍ර දෙන්නට හේතුව ඇති කරුණු දෙකක් ලියන්න. මෝටර රථ සඳහා පවතින මේක නම් මට ෂුවර් නෑ. මෝටර රථ සඳහා පවතින ශීඝ්‍ර ඉල්ලුම අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට ඇති හැකියාව ඉහළ යාම. ඕගොල්ලෝ මොනවද ලිව්වේ? ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිත
මොකද්ද? වර්තමානයේ මෝටර රථ නිෂ්පාදනයේදී ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතය. ඔව්. රොබෝලා ඒක හොඳයි. ඒක හොඳයි. තව එකක්. රොබෝලා නේද? රොබෝලා. ඔව්. රොබෝවරු. තව එකක්. ජපානයේ අනිත් එක. වාහන එකලස් කිරීමේ කර්මාන්තය ලෙස ජනප්‍රිය වීම. ඔව් ඒකත් හරි. වාහන එකලස් කිරීම ඔව්. දෙව්සිත් මොකද්ද ලිව්වේ? මම ඒක ලිව්වේ නැහැ ආ හැබැයි. ලිව්වේ. ඒක අතාරපු ප්‍රශ්න. B. ප්‍රමුඛ රටක් වන ජපානයේ හරි දැක්වෙන දෙකද? අක්ෂර මේ ඔයාගේ දෙක හරි දනුච මේ ප්‍රමුඛ රටක් වන sorry ජපානයේ දැක්වෙන G අක්ෂරයෙන් මේ මට හරියටම කියන්නේ ජපාන් කොතනින්ද කොතෙන්ද ගයිති වෙන්නේ කියලා. මට තේරුන්නේ ජපානයේ අයිති වෙන්නේ ඔමින්න ඒ කියන්නේ ඒකේ පිහිටීම අයිති වෙන්නේ නේද? ඔව් මම ඉතිහාස පේපර් එකේ මම හිතුවේ ඒක වැරදි. අහලා තිබ්බා වරදුනා. මේ ඒක අයිති වෙන්නේ දෙව්සිත් ජපානයේ ඉතිහාසයට තියෙනවනේ මම ලකුණු කරන්නේ. ඔව් මෙන්න මේ කෑල්ල අයිති මේ ටික අයිති ඉඳලා හරි හරි. මේ ටික බලන්න ටික අයිති දන්නවා. මේ ටික අයිති නෑ. ඒක අයිතිද? ඔව් ඒ ටික අයිති තව මෙන්න මේ හරිය තියෙන දූපත් ටිකත් අයිති ඒ ටිකත් අයිතිද? ඔව් දූපත් ටිකත් අයිති මෙන්න මෙහෙම මම වටේට මැප් එකේ බලුවම තිබුණේ නෑනේ. නෑ මෙහි දූපතුත් අයිති වෙනවා දෙව්සිත් ජපාන් දූපත් කියන්නේ කියන්නේ ජපාන් දූපත් කියලා තියෙන මේ හරිය ඒ කියන්නේ මේ මෙච්චර පැත්තට ළඟින් නෙමෙයි දූපත් තියෙනවා බලන්න ඒ ටික අයිති රුසියාවට මට මතු විදිහට. ඈ ඔව්. දකින්න හොම ඔව්. හොමින් ඒක හොඳයි Yushno. Chaklinsk. ඔව් රුසියා. ඉතින් මම දැන් මේක හරි දුන්නා ඔය දිගටි හැඩයක රුසියාවට අයිති වෙන්නේ. අන්න හරි දැන් හරි. ඉන්න ඔහම ඉන්න මම සිතියම් පොතේ බලන්න ඔය මේ මිනින්දර දෙපාර්තමේන්තුවේ සිතියම් පොතේ තියෙනවා දැන්ද මගේ යාළුවෝ දෙන්න. කො ගන්න. මොකක්? මේ මගේ හොඳ සිතියම් පොත මේ වෙලේ හොයාගන්න බෑ පොඩි මේකක් තියෙනවා වෙන එකක් ඒක මේ ඒකේ නෑ අප්පා අර සිතියම් පොත අයියෝ බෑනේ මෙයත් එක්ක රෙකෝඩින් හරි හම්බුණා හම්බුණා ඔව් හම්බුණා
මේක ඇවිල්ලා මේ ෆිලිප් ගුණසේන ෆිලිප් ලොකු පිටු. බලන්න ජිග කෑල්ල අයිති වෙන්නේ. ඉන්න බලන්න මම ජපානයේ කියන කොටස ගන්න. ජපාන. ඉනිකොන දිගා සිමේ තියෙන ජපානයේ. ඔයා හරිද මේ දෙක? ඔයා හරි. අර කෑල්ල අයිති වෙන්නේ රුසියාවට. ඔයා හරි. මගේ වැරදි එක ඉතිහාසයේ පේපර් එකේ. ඒවට මම දැම්මම මේක හරි කියලා දෙප්පා. මං හිතන්නේ මං ඒ කැල්ල පාට කරා වගේ මතකයි. මේ එකට හරි දාලා තිබ්බා. ඔයා කොහමද දැම්මේ? මමද? ඔව්. මම ඒ කෑල්ලත් පාට කරා. ඒ කැල්ල පාට කරා. ඒකෙන්ද ඔක කපලා තියෙන්නේ. ඒකට අඩු වුණාද කියලා ඉතින් මන් දන්නේ නැහැ. ඒවා පේපරේ පේපරේ බැලුවේ නැද්ද? පේපරේ බැලුවේ නැහැ. අපි ඒක බලමු. මට ලකුණු දීලා තිබ්බා. කවන්න ඒක බලමු. ඔයා හරි කොමඩ? ජපානයේ එක තමයි. මේ අපි කොමින් චුට්ටක් ඉන්න. හරි. චුට්ටක් ඉන්න. දැන් වෙලාව කීයද? චුට්ටක් ඉන්න. දැන් වෙලාව 11ට මේ 20යි. මේ කට්ටිය තව ටිකක් ඉන්න පුළුවන් නේද වෙලාව? ඉන්න නම් පුළුවන් පොඩි බැටරි තමයි යවුල්. චාර්ජ් නැද්ද? මේවා නැද්ද? කරන්ට් නැද්ද? කරන්ට් තියෙනවා. මගේ චාර්ජ් නැහැ. අම්මට. තා ප්‍රශ්නයක් කියද හැකි? කමන්න කියමුකෝ. මේ හරි අපි කිව්වේ කොතනද? හරි. අපි තුන්වෙනි කොටස කියන්න ඕනේ පහේ. මේ චීනයේ ප්‍රධාන විද්‍යුත් උපකරණ නිෂ්පාදන දෙකක් ලේසර් සංයුක්ත තැටි අංකිත කැමරා දෙක මල්ලියේ. තව මම හිතන්නේ ජංගම දුරකථනයක් තියෙනවා ඇති. ගුවන් ආරක්ෂක ශේෂ්ත්‍රය. ඔව්. ඒවත් තියෙනවා. ඒවත් හරියට. ගුවන් ආරක්ෂක ශේෂ්ත්‍රයට අයත් උපකරණ නිෂ්පාදනය. ඒක හරි. මෑත කාලේ ප්‍රවණතා දෙකක් කියන්නකෝ බලන්න. නිකන් කියන්නකෝ. මම විස්තරේ කියන්නේ නැතුවද? නිකන්. දැන් වෙලාව නිෂ්පාදනය සඳහා වැය කරන මුදල මෙන් දෙගුණයක් පර්යේෂණ සඳහා වැය කිරීම. සේවයෙහි නියුතු සේවකයාගේ විශාල පිරිසක් දැනුමින් ඉහළ තැනැත්තන් වීම. ඕනේ. ඒ දෙක ලිව්වේ. තව තියෙන හුඟක් දැනුම තියෙනවා. තව හුඟක් ප්‍රවණතා තිබ්බා. එහෙමනම් මේ අපිට ඇයි ආයෝජකයොත් හරි නේද? ආයෝජකයෝ මොකද්ද? ඒ කියන්නේ ඒවට සල්ලි ඕනේ. ආයෝජකයෝ සම්බන්ධ වීම. ධනවත් ඒකත් හරි. මේ අර අයිතිය බහුජාතික සමාගම් සතු වීම ඒක හරිද? ඒක හරි. බහුජාතික සමාගම් නිෂ්පාදන දායකත්වයේ අයිතිය බහුජාතික සමාගම් සතු වීම. ඒක හරි. ඒක විශේෂ ලක්ෂණයක් නෙමේද? ඒක ප්‍රවණතාවක්. දෙව්සි. ප්‍රවණතාවක්ද? මේ අපි මේක ලකුණු දාගමු ටක් ගාලා පහේ AB දෙක හරියට නම් කරලා තියෙන ලකුණු දෙකයි AB දෙක විදුක්කම ප්‍රමුඛටක් ජපානයේ දක්වා ඒක A දෙක හරිනම් ඒකේ A හරිනම් ලකුණු දෙකයි G හරිනම් එක ලකුණයි තුනේ A කොටසේ ලකුණු මේ ලියලා නම් හරියට ලකුණු දෙකයි B කොටසේ මේ දනුජ මේ කරුණු දෙක විතරයිද ලියලා තියෙන්නේ ඔව් එන එක ලකුණක් දාගන්න දෙව්සිත් ලියන අදසි ලිව්වේ නැහනේ නම ලකුණක් දාගන්න මං 6 කියන්නම් 6 ටක් ගාලා කියන්න ටක් ගාලා කියමු ටක් ගාලා 6 එක අමුද්‍රව්‍ය සපයාගත හැකි වීම හරි මේ පහේ බීට ලකුණු කීයක්ද දෙන්නේ? පහේ බීට ඔයාට ලකුණු 1යි දනුච මොකෝ මේ කරුණු දෙකක් ලියලානේ තියෙන්නේ එයා විස්තර කරනවා
හරි හය කියන්නේ හය එක අමුද්‍රව්‍ය සපයාගත හැකි ස්ථාන හරි අමුද්‍රව්‍ය හරි ඒක හරි ඊට පස්සේ අපනයන පහසුකම් තිබීම හරි වෙළඳපොළ නේද ඒක අපනයි වරාය ඒ කියන්නේ වරාය ඔව් වරාය හරි ආයි දෙකනේ තා ප්‍රාග්ධනය ඊට පස්සේ අමුද්‍රව්‍ය ඔව් අමුද්‍රව්‍ය 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 ආශ්‍රිත ගැටලුවක් අමුද්‍රව්‍ය හිඟය තව එකක් තමයි කෘතිම අමුද්‍රව්‍ය පැමිණීම ඔව් ඊට පස්සේ B එකට ශ්‍රමය ආශ්‍රිත ගැටලු පුහුණු ශ්‍රමය නොමැතිවීම ඔව් කම්කරු සහන ආධාරණ ලැබීමත් හරිනේ හරි තා කර්මාන්ත යාන්ත්‍රීකරණයේ රොබෝ වනේ ඒවා වෙනකොට ඒවට තියෙන අවද් ඔව් මේවා ඔව් ඔව් වෙළඳපොළ වෙළඳපොළ ආශ්‍රිත ගැටලුව ඉල්ලුම අඩුවීම ඉල්ලුම අඩුවීම හොඳයි සහ විවිධ ආදේශක ඉදිරිපත් කිරීම විවිධ මතක් ආගමන්ට සඳහා ආදේශක ඉදිරිපත් කිරීම. ඒක හරි දනුජේ මේ 6 3 6 3 A බස්නාහිර පළාත හරි B B ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් 4 එකක් එනම් 25ක් දරන්නේ කර්මාන්ත අංශයයි ඈත අතීතයේ පටන් කර්මාන්ත පැවතීම විශේෂ ප්‍රවණතාව විශේෂ ලක්ෂණයකි යකඩ තඹ රන් වැනි ලෝහ කර්මාන්තද මැටි කර්මාන්තයේද වාරි කර්මාන්තයේද ඊට උදාහරණ කිහිපයකි වර්තමානයේ සංචාරකයන්ගේ පැමිණීම වැඩිවීම නිසා සංචාරක කර්මාන්තය වැදගත් තැනක් උසුරයි ඉතුරු ටික මට ලියන්න අමාරු වුණා මේ කරුණු දෙකක් කිව්ව නේද කරුණු දෙකක් නෙවෙයි තුනක් වෙත් කිව්වා ඒකනේ ඉතින් හයිලා හරි එහෙනම් ලකුණු තුනක් හම්බ වෙනවා මම ලිව්වේ දළදේශීය නිෂ්පාදිතයේ කාර්මිකාංශය වැදගත්කම කියලා ලිව්වා විස්තරයක් විදේශ විනිමයෙන් විශාල මුදලක් කාර්මිකාංශයෙන් ලැබීම ඒක ලිව්වා ඊට අමතරව සේවා නීතිය චුට්ටක් ලිව්වා ඒක ලිව්වල් ප්‍රශ්නයක් නෑ ඒකත් ඒවා ලිව්වා එතකොට මේ ඒක ලකුණු දාගන්න ධනුජය එක කොහොමද කරේ ලියලා නැහැ කියන්නේ ඒක. ලිව්වේ නැද්ද ඒ කියන්නේ ප්‍රශ්නෙම ලිව්වේ නැද්ද ප්‍රශ්නෙම ලිව්වේ නැද්ද ඒ කියන්නේ 6 වෙනි ප්‍රශ්නෙම ලිව්වේ නැද්ද එයා ඒක අතෑරියක් දන්නේ ඒක ලිව්වා B ප්‍රශ්න ලිව්වා. B පරිස්සම් හරි එහෙනම් මේ 6 එකට ලකුණු දෙකක් දාගන්න සාධක දෙක ලියලා නම් දෙකේ අමුද්‍රව්‍ය ආශ්‍රිත ගැටලුවට 1යි ශ්‍රම ආශ්‍රිත ගැටලුවට 1යි වෙළඳපොළ ආශ්‍රිත ගැටලුවට 1යි තුනේ ශ්‍රී ලංකාව තුළ බහුලව කර්මාන්ත ඔක්කොම තුනයි. ඔව් ඔක්කොම තුනයි මේ බහුල ව්‍යාපෘති පළාත බස්නාහිර පළාත ලියලා නම් මේ ලකුණු දෙකක් දාගන්න මේ අරකට ධනුජයට එතකොට ලකුණු හම්බෙන්නේ නැහැ මේ දෙව්සිට ලකුණු 3ක් හම්බ වෙනවා මටත් ලකුණු 3ක් හම්බ වෙනවා හතත් මම කියන්නද ටක් ගාලා කියන්න දෙව්සිට මම 8 කියන්න ඔව් 7 එකේ දියලු පස තියෙන්න ඕනේ හරි එකක් අන්න ඒක දෙවෙනි එක නම් මං කනාවට වගේ ලිව්වේ කමන්නේ කිය දෙසිස 35 37 අතර උෂ්ණත්වය කියලා ලිව්වේ 35 38 නෙමෙයි මං ඒක දන්නේ නෑ ඇත්තටම 27 දෙවි ඒකම 27 මේ වර්ෂාපතනේ 2000 මිලිමීටර අයියෝ මන් 2000 ලියන්න හදලා ලිව්වේ නෑනේ අපරාධය තව තියෙනවා මේ අස්සන් නෙල්න කාලයට වේලි කාල ගුණය ඒ වගේ ඒවා ඒකත් තිබ්බ මට මතකයි හරි හරි මේ අපි ටක් ගාලා තුනක් කියමු තුන දෙක දෙකේ A අතරමැදි කලාපය හරි B වියලි කලාපය හරි C තෙත් කලාපය හරි අනිත් එකක් කියමු අනිත් එක ගන්න ඔරුව හරි B කොටසත් ටක් ගාලා කිය B ශ්‍රී ලංකාවේ දේශගුණයේ විවිධ නිසා එළවලු පළතුරු රාශියක් ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල වගා කළ හැකිය. ලංකාවේ එළවලු පළතුරු වගාව දියුණු කිරීමෙන් දේශීය එළවලු සපුරා අතිරික්තය අපනයනය කිරීම මගින් ආර්ථික වාදී රැසක් ලබා ගත හැකිය. විදලනය කරන ලද පළතුරු ආවේනික පළතුරු ආදී අපනයනය කිරීම හිඟය අම්වේ මන් ලිව්වා මන් ලියපු දෙකක් කියන්නම් එළවලු හා පළතුරු ආනයනය කිරීම සීමා කිරීම මගින් විනිමය ඉතිරි කර ගැත හැකි වීම ලංකාවේ ආවේනික එළවලු පළතුරු පිටරටට ආනයනය කිරීම හා ප්‍රචලිත කිරීම ඔව් ඒක තමයි මං විදලනය කරන ලද ඔව් පළතුරු ඔව් ඒකෙන් හරි එතකොට ඒකට ඒක මම හරි පිටින් බලාගත්තේ මොකේ හරිත හරිත ටීවීද ඔව් ඒකේ තිබ්බේ එක දවසක් තිබ්බා
මට මේකේ සොයන් ක්ලැසිෆයි YouTube එකේ 9 නේද අංක? මන්දන ඩයලොග් එකේ නම් 16 YouTube අංක 9. මේ එක ලකුණු දාගන්න දවජත් එක ලකුණු දාගන්න කරා නම් 7 1ට ලකුණු 2යි 7 3ට A නම් කළා B නම් කළා C නම් කළා නම් ලකුණු 3යි දෙව්සිත් කිව්වා තුන්වෙනි A එකට මේ ගන්න ඕරුවට ලකුණු 2යි B කොටස විස්තර කළා නම් ලකුණු 3ක් දාගන්න මේ දනුජ කොහොමද කිව්වේ එක දනුජ විස්තර කරපු එකද ඔව් විස්තර කරපු එක චූට්ටයි ලියලා තියෙන්නේ කො කියන්න බං චුට්ටක් ශ්‍රී ලංකාවේ පළතුරු සඳහා විදේශ වෙළඳපොළ පැවතීම සහ මගින් මෙරටට විදේශ විනිමය පැමිණීම සහ ගුණාත්මක සෞඛ්‍ය සම්පන්න පළතුරු වෙළඳපොළ තිබීම මගින් පළතුරු ඉල්ලුම වැඩි කරගත හැකි වීම. ලකුණු දෙකක් දෙන්න පුළුවන්. ලකුණු දෙකක් කියන්නේ මෙහෙමයි. මම ඔය ලකුණු දෙකක් කිව්වට මිස්ලා ඉතින් දෙනකොට කොහොම වෙයිද දන්නේ නැහැ. හොඳේ. ලකුණු දෙකක් එකක්වත් දාගන්න. දෙන්නේ නැහැ මන් දන්නේ ඒක. නෑ නෑ එකක් අනිවාර්යෙන් එකක් දෙනවා. අනිවාර්යෙන් එකක් දෙනවා. ලකුණු දෙකක් දාගන්න. එහා ඔව්. මේ දෙවනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ තියෙන අර අපි නොකරේ ඔව්. මේ ලකුණු කීයද? මොකද්ද? ඔය චුට්ටක් කියන්නේ මොකද්ද අනුජ? ගන්නවරුවට ලකුණු දෙකයි. දෙකයි. කියන්නේ උසින් අර මේ දෙවනි කොටස අර ඒ ප්‍රශ්නේ අපි එක දෙගුණ කරලා දෙමු. එතකොට හරිනේ. නෑ ඔහොම ඉන්නකෝ. ඒකට පොඩි විසඳුමක් තියෙනවා. ඒකත් අපි ටක් ගාලා අපි 11ට ඉවර කරමුද වීඩියෝ? 11 වෙනකම් මේක තියාගෙන ඉන්න බැරි බැටරිය. එහෙමද? ඔව්. ඒකත් පස්සේ දවසේ එහෙනම් ඔව් අපි 8ත් කියනවද මං ටක් ගාලා කියන්නේ? කියන්නේ ආ වෙලා 8 කියන්නේ ඔව් කියන්නකෝ. එකට කොළොන් ගහ පතල කියලා හිතනවා දෙකට මේ බෝගල පතල කියලා හිතනවා මොකෝ එකේ පිටිය යන මට එච්චර ෂුවර් නෑ ඔව් හරි දෙක නම් බෝගල එක නම් මන් දන්නේ නැහැ